ප්‍රධාන මාතෘකාවල යන පදාර්ථයේ ගුණ කියලා. ඊට පස්සේ 4යි 1 4යි 2 මාතෘකා දෙකක් ලියන්න. පදාර්ථයේ අසන්තත ස්වභාවය, පදාර්ථයේ භෞතික ගුණ, ප්‍රයෝජනයට ගැනීම. ඊට පස්සේ 4යි 1 මාතෘකාව ආයිත් ලියන්න ඕනි පදාර්ථයේ අසන්තත ස්වභාවය. හරි සර් ලියුවා. හරි ඒක බලන්න. එතකොට මේ පදාර්ථය කියලා කියන්නේ අවකාශයෙන් ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයකට පොදුවේ අපි පදාර්ථය කියලා කියනවා. ඔයගොල්ලෝ 7 වසරේ 6 වසරේත් කරලා ඇති පදාර්ථය ගැන. පදාර්ථය කියලා අපි අදහස් කරන්නේ අවකාශයෙන් ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනිම දෙයක් පදාර්ථ. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් මේ ඔයගොල්ලන් අතේ තියෙන පෑන. ඒතර පෑනට ස්කන්ධයක් තියෙනවද? ඔව් සර් තියෙනවා. ස්කන්ධයක් තියෙනවා. අවකාශයෙන් ඉඩක් ගන්නවද? ගන්නවා. ගන්නවනේ පෑන තියෙන ඔව් අපි සර් ඉඩක් තියෙනවා. එහෙනම් පෑනට ස්කන්ධයක් තියෙනවා අවකාශයෙන් ඉඩක් ගන්න. ඒ නිසා අවකාශයේ ඉඩක් ගන්න. පෑන කියලා කියන්නේ පදාර්ථයක්. එහෙනම් අපි ගත්තොත් එහෙම හොඳයි. වාතය. අපේ ආවට වාතය තියෙනවනේ. වාතයට ස්කන්ධයක් තියෙනවද? නෑ. ඔව් ආතිය දැන් ටයර් එකකට හුලං ගැහුවම බර වැඩි වෙනව නේද? තියෙනවා සර්. එහෙනම් ස්කන්ධයක් තියෙනවා. අවකාශයෙන් ඒ ඉඩක් සර් ගන්න. බැලුම් බෝල ගන්නවා ක්‍රියාත්මක. සර්. ඉඩක් අවකාශයෙන් ගන්නවා. ඔව් සර් ගන්න. ගන්න. එහෙනම් වාතය කියන්නේත් මොකද්ද? පදාර්ථය. පදාර්ථයක්. පදාර්ථයක්. අපි ගත්තොත් ආලෝකය. ආලෝකයට ස්කන්ධයක් අවකාශයේ ඉඩක් ගන්න. ආලෝකයට නෑ. ඉඩක් ගන්නෙ නෑ. අවකාශයෙන් ඉඩක් ගන්න. අවකාශයේ ඉඩක් ගන්නෙ නෑ. එහෙනම් ආලෝකයට පදාර්ථයක් කියන්න බෑ. ඒවට වෙන නමක් කියනවා. මොනවද කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියන්නේ ආලෝක ශක්ති. ශක්තිය. එහෙනම් අපි ආලෝක ශක්තිය. පදාර්ථ නොවනේවට කියනවා මොනවද කියලා? ශක්තිය. ශක්තියින් කියලා කියනවා. එහෙනම් ශක්ති. මේ ලෝකේ තියෙන සියලුම දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් පදාර්ථ අනිත් එක පදාර්ථයි ශක්ති. ශක්ති. දැන් බුදුහාමුදුරුවෝත් ඔය නිවන ගැන කියන්නේ. නිවන කියලා කියන්නේ මේ දෙපැත්තක් නැති එකේ මැද කියලා කියනවනේ. මැද දකින මාර්ගය තමයි නිවන් මාර්ගය. ඒ කියන්නේ ලෝකේ හැම දෙයක්ම දෙක දෙක තියෙන්නේ. ඒ කියන්නේ ඇත කිව්වොත් ඒකට විරුද්ධ එක මොකද්ද? නැත කිව්වොත්. නැත. කළු කිව්වොත් විරුද්ධ එක සුදු. සුදු. ඒ පදාර්ථය කිව්වොත් විරුද්ධ එක ශක්තිය. ශක්තිය. පදාර්ථ කාත්. ඒතර මෙන්න මේක අතරමැද තමයි මාර්ගය කියන එක තියෙන්නේ. ඒක පස්සේ වාගන්න. හරි අපි දැන් මෙතන යන්නේ පදාර්ථයෙන් තමයි කතා කරන්න යන්නේ. තරුවක් දාලා ලියන්න. අවකාශයෙන් ඉඩක් ගන්නවා. අවකාශයෙන් ඉඩක් ගන්නවා. ස්කන්ධයක් සහිත සියලු ද්‍රව්‍ය පදාර්ථය ලෙස හඳුන්වයි. පදාර්ථය ලෙස හඳුන්වයි. ඒකේ පදාර්ථය කියන එක හයිලයිට් කරන්න. හා සර්. එතනටම ලියන්න. හරි සර්. ඒකටම ලියන්න ස්කන්ධයක් නොමැති ස්කන්ධයක් නොමැති අවකාශයෙන් ඉඩක් නොගන්නා දේ අවකාශයෙන් ඉඩක් නොගන්නා දේ
ශක්ති ලෙස හඳුන්වයි නේද? ශක්ති ලෙස හඳුන්වන. සර් ඒකේ ශක්ති කියන එක highlight කරගන්නද? ශක්ති කියන එක highlight. හරි සර්. මෙතන තියෙනවා ද්‍රව්‍ය ලිස්ට් එකක් දීලා මේකෙන් තෝරලා දාන බාන පදාර්ථ වෙනම ශක්ති වෙනම මෙතනින් තෝරලා පුළුවන් සර්. පදාර්ථ ටික මේ පැත්තට යන්න ඕනි ශක්ති ටික මේ පැත්තට යන්න. පැවරුම 4යික කියලා දාලා කරන්න. හා සර්. දැන් කරන්න. දැන්ද? සර් දැන්ද කරන්නේ? ඔව් දැන් කර. හා සර්. හා සර්. වගුවක් ගහන්න ඕනද? වගුවක් මොන්නේ කැමති විදිහට කරන්න. නිකන් දෙපැත්තට ලිව්වත් කවන්නේ. හා සර්. සර් රූල් කීයක් විතර ගන්නද? සර් මේ අර මේ පදාර්ථවල වාතය ශක්ති ආලෝකය කියලා දාලා තියෙන එකේ දැන් ආයිත් වාතය කියලා ලියන්න ඕනේ නැහැ නේ සර්? අර මේ මුල් ටික ආයෙ ලියන්න ඕනේ නැහැ නිකන් උත්තර ටික විතරක් ලියන්න. හා සර්. හරි සර්. සර් ටිකක් ඉන්න. සර් මේ චුම්බක කිව්වම අර මේ චුම්බකේ නෙමෙයිනේ. චුම්බක ශක්තියද සර්? චුම්බක ශක්තියද සර්? චුම්බක ශක්තියක් විදියට ගන්න නැත්නම් ශක්තිය වලට අඩු වෙනවනේ. හා සර්. හා සර්. හරි සර්. හරි එතකොට වාතය කියන එක පදාර්ථයක්ද? ආයක දීලා තියෙනවානේ. ඔව් සර්. දෙවෙනි එකේ තියෙනවා ජලය. ජලය පදාර්ථ. පදාර්ථ. ජලය පදාර්ථය. බෝලය බෝලයක් පදාර්ථ. 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 ආලෝකය ආලෝකයේ ආලෝකයේ ශක්තිය. බල්බය පදාර්ථ. පදාර්ථය ශක්ති. ශක්ති. මේසය පදාර්ථ. පදාර්ථ. පදාර්ථ පදාර්ථ. පදාර්ථ විදුලිය පදාර්ථ ශක්ති. ශක්ති. ශක්ති තාපය ශක්ති. ශක්ති ශක්ති. චුම්බක ශක්ති. ශක්ති ශක්ති. රවුම් කරලා තියෙන පදාර්ථ ඉරි ගහලා තියෙන ශක්ති. හරි ඒතර මාතෘකාව අපිට දීලා තියෙන්නේ දැන් කතා කරන්න යන්නේ පදාර්ථය ගැන. පදාර්ථයේ තියෙනවා අසන්තතික ස්වභාවය කියලා එකක්. ඒකෙන් අදහස් කරන්නේ දැන් මේ පදාර්ථය කියන එක පදාර්ථය කොහම ඝන ද්‍රව වායු හැම එකක්මයි තියෙන්නේ. මේ ඔක්කොම හැදිලා තියෙන්නේ ඊටාම කුඩා අංශු වලින් කියලා මතයක් තියෙනවා. අන්නේ මතයට අපි කියනවා අසන්තතික ස්වභාවය. කියන්නේ පදාර්ථ ඔක්කොම හැදිලා තියෙන්නේ ඊටාම කුඩා අංශු වලින් ඒ අංශු අතර ඉඩ තියෙනවා කියලාත් කියනවා. පදාර්ථයේ ඕනි පදාර්ථයක් හැදිලා තියෙන ඊටාම කුඩා අංශු වලින් ඒ අංශු අතර පොඩි පොඩි ඉඩවල් තියෙනවා කියලාත් කියනවා. අන්න ඒ ස්වභාවය අපි කියනවා සර් හතර පදාර්ථ ගුණ කියලා මේ මාතෘකාවේ තියෙන දෙපැත්තේ අර තියෙන ඒකද පෙන්වලා තියෙන්නේ? කො අර නිකන් මේ කොට වගේ ඇඳලා ඔය තියෙන සර්. ආව් ඒ කියන්නේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ වගේ පොඩි පොඩි අංශු වලින්. ඒ අංශු වල පොඩි ඉඩක් තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඝන හැදිලා තියෙන විදිය. මේ තියෙන්නේ ද්‍රව හැදිලා තියෙන විදිය. මේ තියෙන්නේ වායු හැදිලා තියෙන. දැන් ඔය අතේ තියෙන්නේ පෑන. ඒ පෑන ගත්තම ඒ පෑන කියන්නේ ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද? ඝණය. ඝනයක්නේ. ගණය ඒතර ඒ ඝනය ඒකයි හැදිලා තියෙන්නේ පොඩි අංශු වලින්. ඒ අංශු අතර ඉඩවල් තියෙනවා. ඉතින් අපිට පේන්නේ නෑනේ හිල් වගේ පේනවද පෑනේ? නෑ. නෑනේ. ඒතර ඊටාම කුඩා සිදුරු තියෙනවා. ඒවා පේන්නේ නෑ අපේ ඇහැට. මේක අර අන්වීක්ෂයෙන්වත් ඕවා පේන්නේ නෑ. ඒවා මේ නිකන් පරීක්ෂණාත්මකව කියලා තියෙන කරුණු. මේක ගැන ලොකු වාදයක් තිබ්බා ඔය ඩිමොක්‍රටිස් කියලා දාර්ශනිකයෙක් හිටියා. මේ එයා තමයි කිව්වේ පදාර්ථය අසන්තතිකයි කියලා. ඒතකොට ඒගොල්ලෝ අතර ලොකු වාදයක් තිබිලා ඒ වාදෙන් තමයි මේ පදාර්ථය අසන්තතිකයි කියන එක තහවුරු කරේ. ඒතකොට ඒකෙදි මේ ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ, වායු පදාර්ථ මේ ඔක්කොම අසන්තතිකයි කියලා පෙන්වන්න මේ මෙයාට පුළුවන් වුණා. ඒතකොට මේ ලොකු වාදය 43 වෙනි පිටුවෙත් ඒක තියෙනවා පෙන්නලා ඝන ද්‍රව වායු කියලා ඊට පස්සේ අංශු ක්‍රමවත් රටාවක හැසිරී ඇත ඒවා
මෙන්න මේ දෙන්න බලන්න එක්කෙනෙක් තමයි ඩිමොක්‍රටිස් අනිත් එක්කෙනා තමයි ඇරිස්ටෝටල්. මේගොල්ලන්ට අපි කියනවා දාර්ශනිකයෝ කියලා. කාටද අපි දාර්ශනිකයෙක් කියලා කියන්නේ? දැන් බුදුහාමුදුරුවෝ දාර්ශනිකයෙක්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ සයන්ස් ගත්තම මේ විද්‍යාඥයෝ ඉන්නවා දාර්ශනිකයෝ ඉන්නවා. විද්‍යාඥයෝ කියලා කියන්නේ මොනවා හරි දෙයක් පරීක්ෂණ කළා. පරීක්ෂණ වලින් තමයි ඒගොල්ලෝ මොනවා හරි දෙයක් තහවුරු කරන්නේ. දාර්ශනික කියන්නේ මොන හරි දෙයක් හොයාගන්න කට්ටියද? ඔව් දාර්ශනිකයෝ කියන්නේ එයාලා පරීක්ෂණ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ භාවනා රෝමේවා කරලා හිත දියුණු කරලා ඒගොල්ලෝ මොනවා හරි දෙයක් කියනවා. ඒතර එයාලා අර විද්‍යාඥයෝ වගේ මේ පරීක්ෂණාගාර අස්සට ගිහිල්ලා පරීක්ෂණ කළා එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලන්ට සමහරවිට කියන ඒවා ඔප්පු කරන්න ක්‍රමයකුත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ දාර්ශනික කරුණු. ඒ කියන්නේ එයාලා සිත දියුණු කරලා ඒ ඔස්සේ තමයි මොනවා හරි අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ වගේ දාර්ශනිකයෙක් තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේත් ඒ වගේ දාර්ශනිකයෙක්. ඩිමොක්‍රටිස් කියන්නේත් ඒ වගේ දාර්ශනිකයෙක්. මේ ඩිමොක්‍රටිස් තමයි කියන්නේ පදාර්ථය අසන්තතිකයි කියලා. ඇරිස්ටෝටල් කියනවා එහෙම නෑ කියලා. මේ දෙන්න අතර ලොකු වාදයක් තියෙනවා. වාදයක් තියලා පස්සේ මේ ඩිමොක්‍රටිස් කෙනෙක් කියලා තමයි වාදය ජයග්‍රහණය කරන්නේ. ඒ අනුව තමයි පදාර්ථය අසන්තතිකයි කියන එක ලෝකයේ අදටත් අපි පිළි අරගෙන ඉන්නේ. පස්සේ කාලෙක මේවා පරීක්ෂණාත්මක විද්‍යාඥයෝ විසින් තහවුරු කරලා තියෙනවා. දැන් විද්‍යාඥයෝ ගොඩක් වෙලාවට කරන්නේ මේ දාර්ශනිකයෙක් මොනවා හරි අදහසක් කිව්වම ඒකට මොකක් හරි පරීක්ෂණයක් කරලා ඒක තහවුරු කරනවා. විද්‍යාඥයෝ හැමදාමත් කරේ ඒ දේ තමයි. දාර්ශනිකයෝ කරුණක් කිව්වම විද්‍යාඥයෝ තමයි ඒක තහවුරු කරන්නේ. ඒත් මේ දෙන්නගේ වාදයෙන් ඩෙමොක්‍රටිස් ජයග්‍රහණය කරනවා. පස්සේ කාලෙක විද්‍යාඥයෝ ඒක තහවුරු කරලා පෙන්නනවා. ඒතර මේ අනුව තහවුරු කරලා තියෙන සර් මේ දැන් තහවුරු කරලා තියෙන්නේ ඝනයක් වුණත් ද්‍රවයක් වුණත් වායුවක් වුණත් අංශු වලින් හැදිලා තියෙනවා කියලා කියන්නේ. ඕගොල්ලන්ටත් ඒකට පරීක්ෂණ කීපයක් තියෙනවා. ඝනයක් අංශු වලින් හැදිලා තියෙනවා කියන පොඩි පරීක්ෂණයක් තියෙනවා. ද්‍රව වල අංශු තියෙනවා කියනත් පරීක්ෂණයක් තියෙනවා. වායු වල අංශු තියෙනවා කියනත් පරීක්ෂණයක් තියෙනවා. මෙතන ඒ වගේ පරීක්ෂණ වලින් මේවා අපිට සර් ඩිමොක්‍රටිස් දිනන මේ ජයග්‍රහණය කරන්ද ඒක මේ මොනවද තිබ්බ සාක්ෂි ඒ කාලේ ඉතින් ඒගොල්ලෝ දාර්ශනික මතවාදනේ කියන්නේ යාලා ඉතින් මොනවාරි කරුණු කියන්නේ නැති මේ දැන් ඔය පානදුරාවාදය කියලා තිබ්බේ වාදයක් තිබ්බා ඒක දිනුවා කිව්වට අපි ඒක අඩංගු වෙච්ච කරුණු හරියට දන්නේ නැහැ නේ ඒ වගේ ඩෙමොක්‍රටිස්ුයි මේ අතර වාදයක් තිබ්බා කියලා කියනවා ඒගොල්ලෝ ඉතින් මොනවා කියාගත්තත් දන්නේ නැහැ ඒකෙන් ඩෙමොක්‍රටිස් දින්න කියලා කියනවා පස්සේ කාලෙක ඒක තහවුරු කරපේවා අපි දන්නා විද්‍යාඥයෝ විසින් කොහොමද තහවුරු කරේ කියලා යාර වාදේ තිබිච්ච ඒවා ඉතින් එහෙම දන්නේ මොනවා හරි ඉතින් ඒගොල්ලෝ මොනවා හරි කියන්නේ නැති අරගොල්ලොත් මොනවා හරි කියන්නේ නැති මෙහෙම නැහැ කියලා මෙයාලත් කියන දේ එහෙම තියෙනවා එහෙම වාදයක් ගිහලා ඉතින් පස්සේ දිනන්නේ යාර මේ කාටේකුයි ද්‍රවයකට පරීක්ෂණයක් තියෙනවා කිව්වේ අර මේ ක්‍රියාකාරකම් 7.1 ඒකද ක්‍රියාකාරකම් ටික තියෙනවා අපි කරමු ඒක ගෙමින් දැන් ලියන්නකෝ දෙවනි තරුව නේද ඔව් සර් දෙවෙනි තරුව විදිහට ලියන්න සියලු පදාර්ථ අංශු වලින් සකස් වී තිබෙන බවත් අංශු වලින් සකස් වී තිබීමත් කියලා නේද අංශු වලින් සකස් වී තිබීමත් හරි සර් ඒවා අතර අවකාශ පැවතීමත් ඒවා අතර අවකාශ පැවතීමත් පදාර්ථයේ අසන්තත ස්වභාවය හෙවත් අංශුමය ස්වභාවය ලෙස හැඳින්වේ. පදාර්ථයේ අවකාශ පල්ල ඉරක් ගහලා තියෙන පදාර්ථයේ අසන්තත ස්වභාවය හෙවත් අංශුමය ස්වභාවය ලෙස හැඳින්වේ. එතකොට මෙහෙම මේ අංශු කතාවක් ඉස්සෙල්ලාම කියන්නේ කවුද? ඩිමොක්‍රටිස් තමයි ඉස්සෙල්ලා මේ ගැන අදහසක් ඉදිරිපත් කරන්නේ.
ලියන්න ඊළඟ කාරණය හරි විදියට මේකත් මේ හයිලයිට් කරන්න අසන්ත ස්වභාවය කියන එක. සර් ඊළඟ එක තරු ලකුණක් දාලාද? මේක හයිලයිට් කරන්න අසන්තත ස්වභාවය කියන එක හයිලයිට් කරලා ඊට පස්සේ ආයෙත් තරුවක් දාන්න. හරි මම ටයිප් කරා. මේ ලියනකො දෙවනි තරුව විදියට ග්‍රීක දාර්ශනිකයෙකු වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඩිමොක්‍රටිස් විසින් මෙම අදහස මුලින්ම ඉදිරිපත් කළ අතර ග්‍රීක දාර්ශනිකයෙකුම වූ ග්‍රීක දාර්ශනිකයෙකුම වූ ඇරිස්ටෝටල් මීට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය. මීට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය. එතැන්ටම ලියන්න. ඔවුන්ගේ අනුගාමිකයන් අතර ඔවුන්ගේ අනුගාමිකයන් අතර හරි සර්. ග්‍රීසියේ ඇතැන්ස් නුවර ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති වාදයකින් ඩිමොක්‍රටිස්ගේ මතය හරි සර්. ඩිමොක්‍රටිස්ගේ මතය ජයග්‍රහණය කළ අතර නූතන විද්‍යාඥයන් විසින් පදාර්ථය අසන්තතික බව සර් ඊට කලින් ටිකක් මම ලියාගෙන නැහැ කියන්න පුළුවන්ද ආයේ? ඔයා නාතු ලියපු අන්තිම ලියපු කැල කියන්න. ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති වාදයකින් ඩිමොක්‍රටිස්ගේ මතය ජයගත් අතර ඩිමොක්‍රටිස්ගේ මතය ජයගත් අතර
නූතන විද්‍යාඥයන් විසින් නූතන විද්‍යාඥයන් විසින් පදාර්ථය අසන්තතික බව පරීක්ෂණාත්මකව පෙන්වා ඇත. නූතන විද්‍යාඥයන් විසින් පදාර්ථය අසන්තතික බව පරීක්ෂණාත්මකව පෙන්වා ඇත. සර් මේ ඩිමොක්‍රටිස් මේ කිව්වට පස්සේ සර් ඇරිස්ටෝටල් මේ එහෙම එකක් කිව්වේ. ඩිමොක්‍රටිස් කිව්වට පස්සේ ඇරිස්ටෝටල් කියනවා එහෙම එකක් නැහැ කියලා. පදාර්ථය අසන්තතික නැහැ කියලා. ඒ කියන්නේ පදාර්ථය අංශු වලින් හැදිලා නැහැ කියලා තමයි ඇරිස්ටෝටල් කියන්නේ. දෙන්නම දාර්ශනිකයෝනේ ඉතින්. එයාලගේ අර අනුගාමික ශිෂ්‍ය පරපුරක් ඉන්නවනේ. ඒගොල්ලෝ එකතු වෙලා ලොකු විවාදයක් ලෑස්ති කරනවා. ඒකෙදි ඉතින් මේ ඩිමොක්‍රටිස්ගේ පැත්ත තමයි ජයග්‍රහණය කරන්නේ. ඊට පස්සේ විද්‍යාඥයෝ ඒ ගැන හොයන්න ගත්තම ඒගොල්ලන්ට මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඒතර පදාර්ථයේ තියෙනවනේ අවස්ථා තුනක් අපි දන්න අවස්ථා තුනක්. එක අවස්ථාවක් තමයි ඝන, අනිත් එක ද්‍රව, අනිත් එක ද්‍රව වායු. වායු. එහෙනම් පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. ඝන, ද්‍රව, වායු. නෙත්ම හරිය නේද ලියාගත්තද? ද්‍රව වායු. ඔව් සර්. ලියන්න ආයිත් තුන්වෙනි තරු. තුනද හතරද? තුන්වෙනි එක. හතර සර්. හතරවෙනි තරු. පදාර්ථය ඝන, ද්‍රව සහ වායු ලෙස පදාර්ථය ඝන, ද්‍රව සහ වායු ලෙස පදාර්ථය ඝන, ද්‍රව සහ වායු ලෙස අවස්ථා තුනකි. ඝන, ද්‍රව සහ වායු ලෙස අවස්ථා තුනකි. මේ පරීක්ෂණ තුන කරාම ඉවරයි. ඝන, ද්‍රව, වායු ලෙස අවස්ථා තුනකි. එම එක් අවස්ථාවල අසන්තත ස්වභාවය පහත ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කළ හැකිය. පහත ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කළ හැකිය. හරි සර්. එතන දාන ක්‍රියාකාරකම එකකය. හා ජොයින් වුණා. ඒ දාන ක්‍රියාකාරකම එකකය. මේ ක්‍රියාකාරකම එකේ තියෙන්නේ ඔයගලන්ට ඝන පදාර්ථ අසන්තතිකයි කියලා පෙන්නන්න. දැන් අපි ඝන ගත්තම මේ හුණු කැටේ චෝක් කෑල්ලක් කියන්නේ ඝන ද්‍රව්‍යයක්නේ.
එතකොට මේ වගේ අර මේ පීරිසියක් අරගෙන පීරිසියට අපි තින්ත ටිකක් හදා ගන්නවා. කුකුල් සායන් ටිකක් අවලං කරලා වතුර වලට තින්ත ද්‍රාවණයක් හදා ගන්නවා. ඊට පස්සේ මේ චෝක් කෑල්ලක් ගෙනල්ලා මේ කුඩින් තියෙනවා. ටික වෙලාවක් තියලා තිබ්බම අර චෝක් කෑල්ල දිගේ මේ තින්ත ටික මොකද වෙන්නේ? පොඩ පොඩ උඩට උරා ගන්න. එතන මේ විදිහට චෝක් කෑල්ල දිගේ තින්ත ටික පොඩ පොඩ උඩට යනවා පේනවා. එතන ටික වෙලාවක් ගියාම චෝක් කෑල්ල මෙහෙම රෝස පාට වෙනවා. එහෙනම් මේකෙන් අපිට පැහැදිලිනවා චෝක් කෑල්ල කියන්නේ ඝන ද්‍රව්‍යයක්නේ. එහෙනම් ඝන ද්‍රව්‍ය ඇතුළට අර වතුර වලට යන්න පුළුවන් උනේ. ඒ ඝන ද්‍රව්‍යයේ තියෙන අංශු වල මොනවා තියෙන්න ඕනේද? සිදුරු වගේ පොඩි පොඩි අවකාශ නැත්තම් හිඩැස් තියෙන්න ඕනේ. එහෙම තිබිච්ච නිසා තමයි වතුර වලට මේක ඇතුළට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් මේකෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් ඝන පදාර්ථ අසන්තතිකයි කියලා. ඉතින් මේකෙන් අර හැම ඝන පදාර්ථයක්ම කරන්න බෑ. දැන් අපිට පෑනක් ගෙනල්ලා තිබ්බට එහෙම වෙනවද? නෑනේ. ඉතින් මේක අර එක පරීක්ෂණයක් විතරයි සරල ක්‍රියාකාරකමක් අපිට පෙන්වන්න පුළුවන් ප්‍රමාණයේ සරල එකක් තමයි මේ අරන් තියෙන්නේ. මේක 100%ක්ම සාර්ථක නැහැ. ඉතින් මේක වෙන වස්තු වලට කරන්න බෑනේ. චෝක් කෑල්ල වගේ දෙයකට මේක කරලා පෙන්වන්න පුළුවන්. අද ක්‍රියාකාරකම් එක දාලා මේකේ මේ රූප දීලා පස්සේ අලව ගන්න ඉඩ තියාගන්න. මේ අලවල කොටස් මේවා නම් කරන්න ඕනේ. නම් කරලා මේකට පල්ලෙහෙන් ලියන්නකෝ. මෙතන නම් අරන් තියෙන්නේ මේ පොටෑසියම් පර්මැංගනේට්. අපිට මේ ඒවා හොයාගන්න බැරි නම් අපිට ගෙදර ඉඳන් කරනවා නම් ওই කුකුල් සායන් වගේ දෙයක් දිය කරලා ගන්න පුළුවන්. විද්‍යාගාරදී හරියට කරද්දී පොටෑසියම් පර්මැංගනේට් තමයි ගන්නෙ. ඒක දම් පාට වගේ සර් එක රූපයයි තියෙන්නේ සර්. එකයි තියෙන අය එකක මේ නම් කරන්න. ඒතර හරිනේ. එක රූපයක් කලවලා ඒකේ කොටස් ටික ඔක්කොම නම් කරන්න පුළුවන්. තීන්ත ටිකයි රට හුණු කෑල්ලයි. හරිනේ. එක රූපයක් ඇති ගොඩක් පුරුවට තුනක් ඕනේ. පීරිසිය නම් කරා, තීන්ත ද්‍රාවණය නම් කරා, හුණු කැබැල්ල නම් කරා. හරි. ඒතර ඒකට පල්ලෙහෙන් හරි පැත්තෙන් හරි ලියන්න. පීරිසිය තිබුණු වර්ණවත් ද්‍රාවණය. ඒකට තින්ත ගන්නත් පුළුවන් නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් ගන්න පුළුවන් ඕන එකක් ගන්න පුළුවන්. පීරිසියේ තිබූ වර්ණවත් ද්‍රාවණය රටහුණු කැබැල්ල දිගේ ඉහළට යන අතර ඝන පදාර්ථවල අසන්තතික ස්වභාවය මින් පැහැදිලි වේ. ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය මින් පැහැදිලි වේ.
හරි ඝන පදාර්ථවල අසන්තත ස්වභාවය මින් පැහැදිලි වේ. මේතරකොට අර මේ රත්තරන් බඩු දානනේ අපි රත්තරන් බඩු සාමාන්‍යයෙන් මොනවා කරත් මේ ඒක දාගෙන නෑවට ඒක දාගෙන මොනවා හරි එක ගෑවුනාට රත්තරන් බඩු වලට මොකුත් වෙන්නේ නෑනේ. ඒතර මේ රත්තරන් වලට සාමාන්‍යයෙන් ලොකු හානියක් වෙන්නේ නෑ. අම්ල වලින්වත් බස්ම වලින්වත් වතුර වලින්වත් එහෙම හානියක් වෙන්නේ නෑ. හැබැයි මේ රත්තරන් ටිකක් අරගෙන අපි රසදිය වලට දැම්මොත් එහෙම රසදිය කියන්නේ උෂ්ණත්වමාන වල එහෙම ඇතුළේ තියෙන රසදිය. රසදියත් එක්ක රත්තරන් ස්පර්ශ වුණොත් එහෙම අන්න එතකොට මේ රත්තරන් ඇතුළට රසදිය යනවා. එහෙම වුණාම රත්තරන් වල පාට අඩු වෙලා අව පැහැ වෙලා කැත වෙලා යනවා. එතකොට ඒකෙදි වෙන්නේ අර රසදිය අංශු වලට පුළුවන් රත්තරන් අංශු අතරට ගමන් කරන්න. රත්තරන් බඩු වලට වෙන දේ වලින් හානියක් වුනේ නැති වුණාට රසදිය වලින් හානියක් වෙනවා. ඒකට හේතුව තමයි රසදිය වලට පුළුවන් රත්තරන් වල ඇතුළට ගමන් කරන්න. එහෙනම් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා රත්තරන් කියන්නේ අසන්තතික ස්වභාවයෙන් තියෙන ඝන ද්‍රව්‍යයක් බව. ඒතර මේ විදිහට ඕනිම ඝන ද්‍රව්‍යයක් අසන්තතිකයි කියලා පැහැදිලි කරන්න පරීක්ෂණ තියෙනවා. ඒතර මේකේ තියෙන රත්තරන්ුත් ඒ වගේ අසන්තතිකයි කියලා මේකෙන් පැහැදිලි වෙනවා. රත්තරන් රසදිය කියන්නේ හොඳට ඒ දෙන්න එකතු වෙනවා මිශ්‍ර වෙනවා. ඒකත් දීලා තියන්න අලුත් ඡේදයෙන් ලියන්නකෝ. රසදිය සහ රන් ස්පර්ශ වූ විට රසදිය සහ රන් ස්පර්ශ වූ විට රසදිය සහ රන් ස්පර්ශ වූ විට රන්වල අසන්තත ස්වභාවය නිසා රන්වල අසන්තත ස්වභාවය නිසා රන්වල අසන්තත ස්වභාවය නිසා රසදිය අංශු රසදිය අංශු රසදිය අංශු රන් තුලට ගමන් කර රසදිය අංශු රන් තුලට ගමන් කර එය අවපැහැ කරයි. එය අවපැහැ කරයි. දිස්නය අඩු කරන්න. එය අවපැහැ කරයි. හරිද? ප්‍රධාන ක්‍රියාකාරකම දෙක 4 කියලා දානවා 4යි 2 දාන්න නැත්නම් නිකන් 2 දැම්මත් කමක්. ක්‍රියාකාරකම දෙක නැත්නම් කලින් එකට දැම්මේ 4යි 1 නම් මේකට 4යි 2 කියලා දාන්න. නිකන් 1 දැම්මම නම් නිකන් 2 කියලා දාන්න. ක්‍රියාකාරකම දෙක. 4 2 කියලා දැම්මේ. මේකේ තියෙන්නේ මේ කොන්ඩිස් කැට කීපයක් වතුරට දාලා බලන්න ඕනි. ඒක කොන්ඩිස් කියන එක දම් පාටයිනේ. ඒක කොන්ඩිස් කැට කීපයක් වතුරට දාලා බලපුවාම මෙන්න මේ වගේ කොන්ඩිස් කැටවල තියෙන දම් පාට ගතිය මේ පැතිරලා යනවා සම්පූර්ණ බීකරයේ පුරාවටම. ආ කොන්ඩිස් කියන්නේ පොටෑසියම් දෙකම එකයිනේ. මෙතනක් තියෙන කොන්ඩිස් කියන්නේ පොටෑසියම් පර්මැංගනේට් දෙකම එකයි. මේ ඒතර කොන්ඩිස් කැට කීපයක් වතුරට දාලා බලපුවාම ඒකේ තියෙන දම් පාට මේ පැතිරලා යනවා මේ වතුර එක පුරාවටම. ඒතර මේ ජලය කියන්නේ ද්‍රවයක්නේ. ඒතර මේ ජලාංශු අතර පොඩි පොඩි ඉඩ තිබ්බම තමයි කොන්ඩිස් කැටේ පාට වලට
ජල අංශු අතරට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට මේකෙන් පැහැදිලි වෙනවා ජලය කියන්නේත් අර ඩෙමොක්‍රටිස් කියපු විදිහට කුඩා අංශු වලින් හැදිලා තියෙන ඒ අංශු අතර ඉඩ තියෙන පදාර්ථයේ අසන්තතික ස්වභාවයට සහිත ද්‍රව්‍යයක් බව තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් ද්‍රව පදාර්ථත් අර ඝන වගේම අසන්තතිකයි කියලා මේ පරීක්ෂණයේදී පැහැදිලි වෙනවා. මේකෙත් රූපෙට ඉඩ තියාගන්න. රූප එකයිනේ දීලා තියෙන්නේ. කොන්ඩිස් එකතු කරපු ජල බීකරයක් කියලා රූපෙ දීලා තියෙනවා. ඒතර ඒක අලවලා මේ කොන්ඩිස් කැට නම් කරන්න. ජල බීකරෙත් නම් කරන්න. ඒකෙත් පල්ලෙහෙන් ලියන්නකො. ඒතර මේකෙදි වෙන්නේ අර කොන්ඩිස් වල තියෙන දම් පාට බීකරේ පුරා පැතිරලා යනවා. ඒකෙන් පැහැදිලි වෙනවා ද්‍රව පදාර්ථත් අසන්තතික බව. මේක පල්ලෙහෙන් ලියන්න කොන්ඩිස් වල දම් පැහැය කොන්ඩිස් වල දම් පැහැය තරුණ ලකුණක් දාලා අර කලින් පරීක්ෂණයේ පල්ලෙහෙන් තරුවක් දාලාද ලිව්වේ? ඔව් තරුණ එහෙනම් මේකටත් දාන්න. කොන්ඩිස් වල දම් පැහැය බීකරය පුරා පැතිරෙන අතර ජලයේ අසන්තත ස්වභාවය මින් තහවුරු වේ. ජලයේ නැත්තම් ද්‍රවවල අසන්තත ස්වභාවය මින් තහවුරු වේ. ජලයේ අසන්තත ස්වභාවය මින් තහවුරු වේ. හරි. ඊට පස්සේ යන අන්තිම ක්‍රියාකාරකම මෙතන බලලා ලියන්න මේ මෙතනටම මෙහිදී තීන්ත අංශු මෙහිදී කොන්ඩිස් අංශු කියලා ලියන්න. මෙහිදී කොන්ඩිස් අංශු ජල අංශු අතරට ගමන් කරයි. කොන්ඩිස් අංශු ජල අංශු අතරට ගමන් කරයි. කොන්ඩිස් අංශු ජල අංශු අතරට ගමන් කරයි. හරි හරි. ඊට පස්සේ යන අන්තිම ක්‍රියාකාරකම 3 කියලා දාන්න. හරි. මේකේ අපිට තියෙන ක්‍රියාකාරකමක් මේ වායු වල අසන්තතික ස්වභාවය පෙන්වන්නත්. ඕගොල්ලෝ දැකලා තියෙනවද අර මේ දුම් කවුළු වලින් එහෙම මේ ඉරේලිය එනකොට දූවිලි අංශු වගේ තියෙනවා නිකම් දැකලා තියෙනවද? ඔව් සර් ඒ තියෙන අර වාතයත් එක්ක තමයි ඒ වාතය අතර දූවිලි අංශු තියෙනවා. ඒතර වාතයේ අතර දූවිලි අංශු තියෙනවා කියන්නේ වාතයේ මැදත් ඉඩ තියෙන්න බෑ. ඒතර වාතාංශු අතර අවකාශයේ ඉඩ තියෙනවා කියන්නේ ඒක පරීක්ෂණයක්. එතන අපිට විද්‍යාගාරයෙන් ඒක පරීක්ෂණයක් වශයෙන් ගන්න බෑ. අපි විද්‍යාගාරදී කරන්නේ වායුවක් හදනවා වර්ණවත් වායුවක්. දැන් වායු වල පාටක් තිබ්බේ නැත්නම් අපිට පේන්නේ නෑනේ වාතය මේ කොහොමද තියෙන්නේ කියලා. ඒතර අපි කරන්නේ වර්ණවත් වායුවක් හදනවා. විද්‍යාගාරේ තියෙනවා මේකට පාට වායුවක්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා වායුවක් තියෙනවා. දැන් අපි කාබන් ඩයොක්සයිඩ් ලියන්නේ CO2 කියලා. ඒ වගේ තව වායුවක් තියෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා වායුවක්. මේක දුඹුරු පාට වායුවක්. ඒතර මෙයාව බීකරයකට හැදුවම අපිට මේ වායුව හොඳට පේනවා. ඒතර අපි කරන්නේ පරීක්ෂණ නලයක් අරගෙන මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හදනවා. හදලා ඉවර වෙලා මේක අපි කරන්නේ මේ යම්කිසි මොකක් හරි පරීක්ෂණ එකකට තමයි වායුව හදන්නේ. මේක හදන්න අපිට මේ ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. පරීක්ෂණලයක් අරගෙන මේකට දාන්න ඕනි මේ විද්‍යාගාරේ තියෙන
කොපර් කියලා නැත්නම් තඹ කියලා අපි කියන්නේ. තඹ කැබලි කීපයක් දාලා විද්‍යාගාරේ තියෙන නයිට්‍රික් කියලා අම්ලයක්. ඒ නයිට්‍රික් අම්ලය ටිකක් මේකට දාන්න ඕනි. දාපුවම මේක හැදෙනවා මේ කියන දුඹුරු පාට වායුව. ඒක දුඹුරු පාට වායුව හැදෙනවා අපිට මේකේ වාතය තියෙනවා කියලා පේනවනේ. ඒක නිකන් සාමාන්‍ය වාතය තිබ්බට පේන්නේ නැහැ. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා මේක පේනවා. දුඹුරු පාට හින්දා මේ වායුව හොඳට පේනවා. ඊට පස්සේ අපි කරන්නේ තව පරීක්ෂණ නලයක් අරගෙන මේක උඩින් මේක වහනවා. දැන් ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? අර පල්ලහැකේ තිබිච්ච පාට දුඹුරු ටික පාට උඩට යනවා. මේ දුඹුරු පාට උඩ ටික ටික නලයටත් එක්ක උඩට. පැතිරලා යනවා. එහෙනම් අපිට ඕකෙන් පැහැදිලි වෙනවා මේ වායු පදාර්ථයේ තියෙන අසන්තතික ස්වභාවය. ඒ කියන්නේ මේ උඩ පරීක්ෂණලයේ ඇසෙත් වාතය තියෙනවනේ. අර පල්ලෙහා තිබිච්ච පාට වාතයට උඩ තියෙන නිකං වාතයක ඇතුළට යන්න පුළුවන්. ඒතර වායු අංශු අතරට තව වායු අංශු වලට යන්න පුළුවන් කියන්නේ වායු අංශු වලත් අතරමැද ඉඩස් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. ඒ නිසා අපි කියනවා වායු පදාර්ථයත් අසන්තතිකයි කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒතර මේකෙත් රූප සරණ අලව ගන්න ඕනි. අලවලා මේ ඒකෙත් වායුව නම් කරන්න ඕනි මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා. මේක යට ලියලා තියෙනවානේ. නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒකට සංකේතයක් ලියන්න පුළුවන් NO2 කියලා. නයිට්‍රජන් ඩයොක්සයිඩ්. එතන මේ වගේ තව පාට වායු තියෙනවද? සාමාන්‍ය වාතය නම් පේන්නේ නැහැ අපිට ඔක්සිජන් පේන්නෙත් නැහැ කාබන් ඩයොක්සයිඩ් පේන්නෙත් නැහැ. ඔක්කොම අවර්ණයිනේ. මේ වගේ තව පාට ඒවා තියෙනවා. දැන් මේ ක්ලෝරින් කියන්නේ කොළ පාට වායුවක්. ක්ලෝරින් කියන්නේ වායුවක් විදිහට ගත්තම ඒ කොළ පාටයි. ඒ වගේ සමේ කලාතුරකින් තමයි ඔය වගේ පාට වායු තියෙන්නේ. වතුර ඒ අර අපි කුඩු විදිහටනේ ගන්නෙ. එහෙම නැතුව ක්ලෝරින් වායුවක් විදිහට ගත්තම ලා කොළ පාටක් තියෙනවා. එතකොට ඒ වගේ මේ වායු තියෙනවා සමහර ඒවා වර්ණවත් වායු. හරි අඩුයි එහෙම වායු. ඉතින් මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන්නේ අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන් වර්ණවත් වායුවක්. ඒ නිසා තමයි මේ පරීක්ෂණයට මේ වායුව පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේකේ රූපය අලව ගන්න පල්ලෙහෙන් ගෙනන් ලියන්න. නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. දුඹුරු පැහැති වායු අංශු දුඹුරු පැහැති වායු අංශු වාතය සමග මිශ්‍ර වී වාතය සමග මිශ්‍ර වී පැතිරීමෙන් වායු පදාර්ථයේ අසන්තත බව තහවුරු වේ. වායු පදාර්ථයේ අසන්තත බව තහවුරු වේ. වායු පදාර්ථයේ අසන්තත බව තහවුරු වේ. හරි. මේ අපි සෙන් කුප්පියක් කරියාම සුවඳ පැතිරෙන්නෙත් වාතය තුලින් යන්න පුළුවන් හින්දානේ. හඳුන් කුරක් පත්තු කරාම සුවඳ යන්නේ වාතය තුලින් පැතිරෙන්න පුළුවන් නිසා. ඒවත් අපිට මේකට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. මෙතනම ලියලා තියන්නකො. හඳුන් කූරු සුවඳ පැතිරීම
හඳුන්කූරු සුවඳ පැතිරීම සුවඳ විලවුන් වල සුවඳ පැතිරීම සුවඳ විලවුන් වල සුවඳ පැතිරීම ආදියද මේට උදාහරණ ලෙස ගත හැකිය. මේට උදාහරණ ලෙස ගත හැකිය. මේට උදාහරණ ලෙස ගත හැකිය. හරි. ඕලොක මේ ගෙදර වැඩක් තියෙනවා. ගෙදර ඉඳන් මෙන්න මේ ටික ලියන් එන්න ඕනි. පදාර්ථයේ තියෙන අසන්තතික ස්වභාවයත් එක්ක ඝන ද්‍රව වායු වල තියෙන ලක්ෂණ. මෙතන වගුවක් තියලා තියෙනවා. ඝන වල ලක්ෂණ, ද්‍රව වල ලක්ෂණ, වායු වල ලක්ෂණ. මෙතනක් තියෙනවා ඒ ටිකම. ඕගොල්ලෝ මේ දෙකම එකට ලියන්න ඕනේ. එක වගුවක මේ ඝන නැත්නම් මේ වගුවක් ඕනේ ඝන කියලා දාලා මේ ඒකට මෙන්න මේ රූපේ දීලා ඇති. මේ රූපේ අලවන්න ඕනේ. හරිද? රූපේ අලවලා ඊට පස්සේ ඒකේ ලක්ෂණ ටික ලියන් එන්න ඕනේ. මේ තියෙන ලක්ෂණ මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකට ලියන්න. සර්. මේ මෙතන තියෙන්නේ සර් ලක්ෂණ. ඝන ද්‍රව වායු කියලා වගුව ගහන්න ඕනේ නැද්ද? වගුවක් නැතුව මෙහෙම කරන්න හරි ඝන කියලා ලියලා ඒ ඝන එකේ රූපය අලවලා මෙතන තියෙන මේ ලක්ෂණ ටිකයි අර උඩ එකෙත් ලක්ෂණ ටිකක් තියෙනවානේ. ඒ ටිකයි ඔක්කොම එකට ලියන්න. ඊට පස්සේ රෝමි ලක්කම් 2 කියලා ද්‍රව කියලා දාගන්න. රූපන් ඉන්න රූප දීලා තියාලවන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රව කියලා ලියලා ද්‍රව වලත් ඒ විදිහට මේ ලක්ෂණ ටිකයි අර පල්ලෙහා තියෙන ලක්ෂණ ටිකයි ලක්ෂණ ටික ඔක්කොම එකට ලියන්න ඕනේ. ඊට පස්සේ වායු වලත් ඒ විදිහට කරන්න. හරිනේ. ඒ තුන කරන් යන්න ගෙදර. වෙන ගෙදර වැඩක් නැහැ. ඒක තමයි ගෙදර වැඩ කරන්නේ. තේරුණා නේ කරන්න ඕනේ? ඔව් සර්. ඔව් සර් තේරුණා. සර් මේ මට මේ ක්ලාස් එකේ රෙකෝඩ් එක එවන්න පුළුවන්ද? රෙකෝඩ් කරලා පටන් ගත්තේ මේ 4 වෙනි පාඩම පටන් ගත්තට පස්සේ පේපර් දෙක තමයි ඊට කලින් බැලුවේ. හරි සර් මේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් එන්නත් නේද? තවරුම මතක. හරි සර්. පේපරේ උත්තර බලන්න ගන්න. පේපරේ කල්ලා කියලා මට ඒවට මම බලන්න දෙන්න. හා සර්. පේපර් දෙකම දෙන්න. පේපර් දෙක අභ්‍යාසය.